උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං ධමයන්ති සුබ්බතාති. මින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නය ධම්මපද පාළියේ දණ්ඩ කියන වර්ගයේ අවසාන ගාථාව තමයි ධර්ම මාතෘකාව කරගත්තේ. තමන්ගේ සිත දමනය කරගත්ත පුද්ගලයා කොයි තරම් උතුම්ද කියන කරුණ තමයි මේ ගාථා රත්නය තුල සිහිපත් කරන්නේ. ඒ සිත දමනය කරගන්න අවශ්‍ය උපදෙස් මේ ගාථා රත්නය තුල බොහොම ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ උපදෙස් සහිත ගාථා රත්නයක් තමයි අද ධර්ම මාතෘකාවට යොදාගත්තේ. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ දේශනාව කරන්නට යෙදුනේ. සුඛ කියන සාමණේරයන් වහන්සේ ආරමුණු කරගෙනයි මේ ගාථාව දේශනා කරන්නේ. සුඛ සාමණේරයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ නිතර පිණ්ඩපාතේ වඩින දායක පවුලක පුතෙක්. මේ පුතා මව් කුසට ආපු දවසේ ඉඳලා ඒ ගෙදර අයගේ සතුට නිතරම රැඳිලා තිබුණා. අඬදබර කලකෝලාහල ඒ ගෙදර තිබුණේම නැහැ. හැමෝම හරි සතුටින් ප්‍රීතියෙන් හිටියා. කාල් ඉක්ම යෑමෙන් පුතා ඉපදුනා. සරියුත් මහරහතන් වහන්සේ වැඩපු වෙලාවක මේ පුතා කුසට ආපු කාලේ ඉඳලා ගෙදර ඇතිවෙච්ච වෙනස්කම් උන්වහන්සේට සිහිපත් කරලා කරුණ දක්වහම පුතාට නමක් හැටියට සරියුත් මහරහතන් වහන්සේ යෝජනා කළා සුඛ කියන නම තියමු කියලා. සුඛ කුමාර. මේ පුතා සම්බන්ධයෙන් නොයෙක් මංගල අවස්ථාවන් වලට එළඹෙනකොට 500ක් භික්ෂූන් වහන්සේලාට දම්පැන් පූජා කිරීම අවස්ථා ගණනාවකම සිද්ධ වුණා. 7 අවුරුදු වාගේ වයසට එනකොට මේ පුතා තමන්ගේ අම්මගෙන් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම තමයි මමත් මහාන කරන්න කියන ඉල්ලීම. මව්පියන්ගෙන් ඉල්ලන්න තියෙන මේ ලෝකේ තියෙන උතුම්ම ඉල්ලීම. මේට අමතරව වෙන මොකක් ඉල්ලුවත් ඒක මේ තරම් උතුම් ඉල්ලීමක් බවට පත් වෙන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේට අමතරව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණ තවත් මහා පුණ්‍යවන්තයෝ දෙන්නෙක් බුද්ධ කාලේ වැඩ හිටියා. ඒ කියන්නේ මහා පුරුෂ ලක්ෂණ 32ම තියෙන තව පුණ්‍යවන්තයෝ හිටියා. ඉතින් මේ මහා පුරුෂ ලක්ෂණ 32කින් යුක්තයි නම් සක්විති රජ වෙන්න තරම් භාග්‍ය සම්පන්නයි. ඒ වුණාට අපි පින්නතුනේ අහන්නේ නැහැනේ අපේ බුද්ධාන්තරයේ සක්විති රජෙක් පහළ වෙලා හිටිය කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට සක්විති රජෙක් හිටිය කියලා අපේ ධර්මයේ කොහෙවත් නැහැ. එහෙමනම් සක්විති රජ වෙන්න තරම් සුදුසුකම් තිබුණ මේ මහෝත්තම වරු සක්විති නූණියයි ඒ දෙන්නම මහාන වෙච්ච හින්දා. කවුද මේ දෙන්න? එක්කෙනෙක් තමයි රාහුල කුමාරයා.
අනිත් එක්කෙනා තමයි නන්ද කුමාරයා. මේ දෙන්නම මහණ වුණා. එහෙනම් ඒ අති උතුම් රජකමට වඩා පැවිද්ද උතුම් බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. නන්ද කුමාරයා පැවිදි කළේ හෙට දවසේ මංගල්‍යයන් 3ක් යෙදලා තියෙනකොට. ඒ මංගල්‍ය එකක්වත් ගැන කතා කළේ නෑ බුදුරජාණන් වහන්සේ. ඥාති රජවරු, අනික් ඥාති පිරිස්, රාජකුමාරවරු, රාජකුමාරිකාවෝ මේ උතුම් මංගල්‍යයන් 3 වෙනුවෙන් මාස ගණන් අවුරුදු ගණන් වෙහෙසුණා, කැප වුණා, කටයුතු කළා, අවශ්‍ය දේවල් සම්පාදනය කළා, පිළියෙල කළා, මාලිගා හැදුවා මේ වෙනුවෙන්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකක්වත් ගැන කතා කරන්නේ නැහැ. දැන් අර ඥාති පිරිසගේ බලාපොරොත්තු හෙට මුදුන්පත් වෙන දවස. අනේ මේ අය මේ වෙනුවෙන් කොයි තරම් කැපකිරීම කළාද කියලා භාග්‍යතුන් වහන්සේ වගක්වත් නොසිතා පාත්‍රයේ අතට දීලා විහාරයට එක් කරගෙන ගියපු නන්ද කුමාරයාගෙන් ඇහුවේ නන්ද මහණ වෙමුද කියලා. එහෙමනම් මේ කතාව සාකච්ඡා කළොත් මේ පැවිද්ද කොයි තරම් උතුම්ද කියන කාරණාව අපිට මේකෙන් හොඳටම ඉස්මතු වෙලා පේනවා. අර සියල්ල පැත්තක තියලා නන්ද මහණ වෙමුද කියලා ඇහුවේ. අනේ ස්වාමීනි හෙට වැඩ ගොඩක් කියන කාරණාව කියාගන්න දිව නැමුන් නැත්තේ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් පිරීලා හිටපු නිසා. හිතයට අකමැත්තක් තිබුණත් කැමති ස්වාමීනි කියන්න තරම් මොන තරම් නිහතමානීත්වයක්, කොයි තරම් ශ්‍රද්ධාවක් තියෙන්නේ නැද්ද? ඉතින් මේ සුක කුමාරයාත් අම්මගෙන් ඉල්ලුවේ මේ ලෝකේ ඉල්ලන්න තියෙන උතුම්ම දායාදේ. මව්පියෝ ඊටාම සතුටින් පුතා සරියුත් මහරහතන් වහන්සේටම බාර කළා. සරියුත් මහරහතන් වහන්සේ ළඟ පැවිදි කරවලා 7 දවසක්ම දන් දුන්නා. දාන කටයුතු ඉවර වෙලා දවස් 7න් මව්පියෝ ගෙවල් දොරවල් බලාගෙන පිටත් වුණා. 8 වෙනි දවසේ සරියුත් මහරහතන් වහන්සේ පොඩි හාමුදුරුවොත් අඬ ගහගෙන පිණ්ඩපාතේ වැඩියා. ඒ පිණ්ඩපාතේ වඩින වෙලාවේ මගතොටේ දැකපු දේවල් අරමුණු කරගෙන පොඩි හාමුදුරුවෝ සංසාරයෙන් එතර යන්න පාර හදාගත්තා. සසර හුඟක් පින් කරපු කෙනෙක්. උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. රහතන් වහන්සේත් එක පිණ්ඩපාතේ වඩිනකොට වේල්ලක් හම්බ වුණා. මේ අවුරුදු 7ක පොඩි ළමෙක්. ඒ නිසා මේ පොඩි හාමුදුරුවෝ ගුරු හාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මේක මොකද්ද? සාමණේර මේක තමයි වේල්ල. ස්වාමීනි වේල්ල කියන්නේ මොකද්ද? මේකේ තමයි වැවේ ඉඳලා කුඹුරට වතුර අරගෙන යන්නේ. ස්වාමීනි වැව කොහෙද තියෙන්නේ? වැව තියෙන්නේ මේ පැත්තෙන් හුඟක් දුර. කුඹුර තියෙන්නේ මේ පැත්තෙන් හුඟක් දුර. ස්වාමීනි වැවේ තියෙන වතුර මේ වේල්ල දිගේ කුඹුරට යනවා. කුඹුර හොයාගෙන යන්න මේ වතුරට හිතක් තියනවද කියලා ඇහුවා. නෑ සාමණේර. වතුරට හිතක් නෑ. නමුත් ගොවියා තමයි හිත පිට නැති වතුර Tamanට ඕනේ හැටියට කීකරු කරගෙන කුඹුර දක්වා අරගෙන යන්නේ. ඔක හොඳට මතක තියාගත්තා. හිත පිට නැති වතුර ගොවියා Tamanට ඕනේ හැටියට කීකරු කරගෙන අවශ්‍ය තැනට ගෙනහිල්ලා ගොවියා ගොඩක් සතුටු වෙනවා. තව ටිකක් දුර යනකොට උසුකාරා නමයන්ති තේජන කම්මලක් හම්බුණා. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර ඒක කම්මල. මෙතන මොනවද කරන්නේ? එතන කරන්නේ මේ බොහොම ශක්තිමත්
තේජවන්ත යකඩ ආන්ගේ යකඩෝලින් වැඩ කරන එක. ඒ යකඩ නමල ඒ යකඩ හැඩ කරලා ඒ යකඩ ඇද කරලා ඒ යකඩ රවුම් කරලා මේ තේජවන්ත ශක්තිමත් යකඩවලින් බොහෝම අලංකාර නිර්මාණ කරනවා. ස්වාමීනී ඊටාම ශක්තිමත් යකඩ. ඒ යකඩවලට හිතක් තියෙනවද මේ විදිහට රවුම් වෙන්න මේ විදිහට ඇද වෙන්න මේ විදිහට හැඩ වෙන්න හිතක් තියෙනවද? නෑ සාමණේර. යකඩවලට හිතක් නෑ. නමුත් යකඩ වැඩ කරන පුද්ගලයා ඒ ශක්තිමත් යකඩ කපලා නමලා රත් කරලා තලලා තමන්ට ඕන හැටියට හැඩ කරලා යකඩවලින් නිර්මාණ කරනවා. යකඩෙට හිතක් නෑ. නමුත් වැඩ කරන කෙනා තමන්ට ඕන හැටියට යකඩ කීකරු කරගන්නවා. එහෙම බඩු බාහිරාදිය යකඩෙන් හදලා එයා ගොඩක් සතුටු වෙනවා. තව ටිකක් දුර යනකොට හම්බ වුණා වඩු මඩුවක් දාරුම් නමයන්ති තච්චක. ස්වාමීනි අරක මොකද්ද? සාමණේර ඒක වඩු මඩුව. එතන මොකද කරන්නේ? එතන තමයි ඔය ඇඳම් පුටු මේස හදන්නේ. ස්වාමීනි ඒ ලී වලටත් හිතක් නැද්ද? නෑ සාමණේර. වඩුවට ඕන හැටියට තමයි ඒ ලී කපලා නමලා හැඩ කරලා ලස්සන නිර්මාණ කරලා තියෙන්නේ. මේ කාරණාව මතක තියාගත්තා. හිත් පිට නැති ජලය ගොවියා කීකරු කරගෙන කුඹුරට ගෙනියනවා. හිත් පිට නැති යකඩ වැඩ කරන කෙනා ඕන හැටියට කීකරු කරගෙන අපූර්ව නිර්මාණ කරනවා. හිත් පිට නැති දැව වඩුවට ඕන විදිහට කීකරු කරගෙන වඩුව සතුටු වෙනවා. හිත් පිට ඇති මම මගේ හිත කීකරු කරගත්තොත් මට කොච්චර සතුටු වෙන්න පුළුවන් වෙයිද කියලා මේ 7 අවුරුදු වයසේ පුංචි හාමුදුරුවන්ට හිතුණා. උන්වහන්සේ තව ටිකක් ඉස්සරහට වැඩියා. මේ කාරණාවමයි හිතට එන්නේ. නතර වුණා. සරියුත් මහරහතන් වහන්සේට කතා කළා. ස්වාමීනි මගේ පාත්‍රා සිවුරුව වහන්සේ ගන්නවා නම් මං අද පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. ඇයි සාමණේර? ස්වාමීනි මේගොල්ලන්ට වතුරයි යකඩයි දැවයි කීකරු කරන්න පුළුවන් නම් හිත් පිට ඇති මට මගේ හිත කීකරු කරන්න බැරියයි. මම යනවා ඒ වැඩේට. සරියුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ කුටියේ යතුරු සාමණේරයන් අතට දෙනවා. හොඳයි සාමණේර යන්න. එළියට වෙලා ඉන්න එපා. වනසත්තු ඉන්නවා. තවත් නොයෙක් තීර්ථකයෝ එනවා යනවා. කරදර කරන්න පුළුවන්. කුටිය අරගෙන ඇතුළට ගිහිල්ලා භාවනා කරන්න. උන්වහන්සේ පිණ්ඩපාතේට පිටත් වුණා. හැබැයි පොඩි හාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේට ආයෙ සැරයක් කතා කරලා කියනවා මටත් දානි ටිකක් එතකොට ගේනවද කියලා ඇහුවා. ගේන්නම් සාමණේර. ඒ වෙලාවේ සඳහන් කරනවා ස්වාමීනි මට වෑංජන 100ක් එක දානේ වේලක් ගේන්න ඕන කියලා. සාමණේර මට ලැබෙයිද අද එහෙම? ගත් කටටම කියනවා ඔබ වහන්සේට නොලැබුණොත් ඔබ වහන්සේගේ පිනට නොලැබුණොත් මගේ පිනට ලැබෙනවා කියලා. හොඳයි. ලැබුණොත් තරන් එන්න. උන්වහන්සේ පිටත් වුණා. සුඛ සාමණේරයන් වහන්සේගේ කුටියට ගිහිල්ලා සංගල සිවුර බිම එලලා ශ්‍රමණ ධර්මයේ පුරන්න වාඩි වෙනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩු කම්බල සෛලාසනය රත් වුණා කියලා සඳහන් කරනවා. ඒ වෙලාවේ බැලුවා කවුද මනුස්ස ලෝකේ මට දැනෙන්න තරම් ගුණ පුරන්නේ? සුඛ සාමණේරයෝ සරියුත් මහරහතන් වහන්සේගේ කුටියේ ශ්‍රමණ ධර්මයේ පූර්ණේ කරන්න ලෑස්ති වෙනවා. ඒ කුටිය වටේට කුරුල්ල කොබෙයු හරියට ඉන්නවා. එක හඬින් කෑ ගහන්න පටන් ගත්තොත් එතන භාවනා කරන්න වෙන්නේ නැහැ. සතර වරන් දෙවියන්ට කතා කරලා කියනවා පණ්ඩිත සුඛ සාමණේරයෝ ගුණ පුරන්න ලෑස්ති වෙනවා. කුටිය ළඟ ඉන්න කුරුල්ල කොබෙයු ටික පන්නන්න කියලා.
සාමාන්‍ය අයට බාර කළාද? සතරවරං දෙවියන්ට. සතරවරං දෙවියන්ට සක්දෙවිඳු සඳහන් කළේ නැහැ කවුරු හරි ඇමතිවරයෙක් දෙන්නෙක් යවලා ඒ වැඩේ කරන්න කියලා. සතරවරං දෙවියෝ කියන්නේ එක්කෙනෙක් කියන්නේ කෝටි ලක්ෂයක් පාලනය කරන මහරජෙක්. මේ රජවරු 4 දෙනාටයි කිව්වේ යන්න කියලා. කුරුල්ලු කොබියෝ ටික ඔක්කොම එලවලා ගහක කොළයක්වත් බිම වැටෙන හඬක් නැහැ හෙන්න උන්වහන්සේලා එතන වග බලාගත්තා. හිරු දෙවියන්ට සඳු දෙවියන්ට කතා කරලා කිව්වා හිරු මඩලයි සඳ මඩලයි නවත්තන්න ඕතන කියලා. එහෙම සඳහන් කරලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේත් සරියුත් මහරහතන් වහන්සේගේ කුටියේ දොරකඩට ඇවිල්ලා හිටගත්තා. බුදුරජාණන් වහන්සේ දා කල්තියම්ම දානේ වළඳලා මේ සිද්ධිය දැකලා බැලුවා සුක සාමණේරයන්ට උදේවරුවේම රහත් වෙලා දන් වළඳන්න පුළුවන්ද කියලා. හැකියාව තියෙනවා. නමුත් සරියුත් මහරහතන් වහන්සේ රහත් වෙන්න කලින් දානේ අරගෙන ඇවිල්ලා කතා කරොත් අනාගාමීත්වයෙන් නවතිනවා. බුදුරජාණන් වහන්සේ තීරණය කළා නෑ අද දන් වළඳන්නේ රහත් වෙලාමයි. භාග්‍යතුන් වහන්සේත් වැඩියා. වැඩලා කුටියේ දොරකඩ ළඟ බුදුරජාණන් වහන්සේගේ මහා පාංශු කුලයේ එළලා භාග්‍යතුන් වහන්සේ දොරට පිටුපාල වැඩ හිටියා. සරියුත් මහරහතන් වහන්සේට පිණ්ඩපාතේ වැඩියහම ව්‍යංජන 100ක දාන වේලක් හම්බ වෙනවා. ඔබ වහන්සේගේ පිනට නැතත් මගේ පිනට ලැබෙනවා කියලා සඳහන් කළේ පෙර භවයක ඊටාම දුක් විඳලා හම්බ කරගත්ත කෑම වේල පසේ බුදුරජාණන් වහන්සේට දන් දීලා ලබාගත් පින ඒ තියෙන්නේ. ඒ දාන වේලත් අරගෙන වඩිනවා දැක්කහම බුදුරජාණන් වහන්සේ ඈතින්ම සරියුත් මහරහතන් වහන්සේට කතා කරලා ප්‍රශ්න 4ක් අහනවා. ඒ ප්‍රශ්න 4ට සරියුත් මහරහතන් වහන්සේ උත්තර දෙනවා. කුටිය ඇතුලේ සුක සාමණේරයෝ භාග්‍යතුන් වහන්සේගේ පැන විමසීමත් තමන්ගේ ගුරු දේවයන්ගේ පිළිතුරු සැපයීමත් අහගෙන ඉඳලා අවසාන ප්‍රශ්නෙට පිළිතුරු සපයනකොට සුක සාමණේරයෝ සව් කෙලෙස් නැසලා රහත් වෙනවා. මේ කාරණාව අරමුණු කරගෙන තමයි මේ ගාථා රත්නය දේශනා කරන්නේ. හැබැයි පින්නතුනි මෙතන තව විශේෂ කාරණාවක් සිහිපත් කරන්න ඕනේ. අපි හැම පින්කමක් සිද්ධ කරලම උතුම් වූ ප්‍රාර්ථනාවල් කරන්න ඕනේ. එහෙම තමයි සසර සුවපත් කරගන්න පාර හදන්න වෙන්නේ. එහෙමනම් මෙතන කල්යාණ මිත්‍රයන්ගේ පිහිට සුක සාමණේරයන්ට මේ ගමන යන්න හොඳටම ලැබුණා. ඒ පිහිට නොලැබෙන්න සුක සාමණේරයන් එදා රහත් වෙන එකක් නැහැ. අපිත් පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නෙම්වා. මේ ආදි වශයෙන් ප්‍රාර්ථනා කරලා තිබුණොත් තමයි අපිට ඒව සසරට ඒ විදිහට විපාක දෙන්නේ. දැන් මෙතන සුක සාමණේරයන්ට හම්බ වෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව. සතරවරං දෙවියන්ගේ අනුකම්පාව, සක්‍ර දේවේන්ද්‍රයන්ගේ අනුකම්පාව, හිරු සඳු දෙවිවරු දෙන්නගේ අනුකම්පාව, බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව, සරියුත් මහරහතන් වහන්සේගේ අනුකම්පාව සහ දායකයන්ගේ අනුකම්පාව. මේ සියලු දෙනාගේම අනුකම්පාව නිසා සුඛනම් පුංචි දරුවා සදහටම සංසාරයෙන් සමුගන්නවා. ඒක මේ ශාසනයේ උතුම්ම බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීමයි. ඊළඟට මේ ගාථා රත්නයේ අවසාන වශයෙන් සඳහන් කළා අත්තානං දමයන්ති පණ්ඩිතා. අත්තානං දමයන්ති සුබ්බතා. මෙතන සුබ්බතා කියලා කියන්නේ කීකරු අය. මනාව අවවාදෙහි පිහිටලා තිදොර සංවර කරගත්ත කියන එකයි සුබ්බතා කියන වචනයෙන් සඳහන් කරන්නේ. ආන් එහෙම මනාව අවවාදෙහි පිහිටවලා තිදොර සංවර කරගත්ත කෙනා තමන්ගේ ආත්මය තමන්ට යහපතක් වෙන පැත්තට නමනවා. ඊටාම ශක්තිමත් යකඩ වැඩ කරන කෙනා
තමන්ගේ ඕන පැත්තට තමන්ගේ හිතේ හැටියට නමනවා වගේ වඩු වැඩ කරන බාස්සුන් නැහැ. හිත් පිට නැති ශක්තිමත් ලීයක් කැඩෙන්නේ නැතුව කීරි ගැහෙන්නේ නැතුව තමන්ට ඕන හැටියට අපූර්වට නැමුවා වගේ මේ තිදොර සංවර කරගත්ත පුද්ගලයා තමන්ට ඕන විදිහට තමන්ට ඕන පැත්තට තමන්ගේ ආත්මය නමනවා කියන එකයි මෙතන සඳහන් කළේ. ඒකට අවශ්‍ය තිදොර සංවරය විතරයි. එහෙමනම් මොකද්ද මේ තිදොර සංවරය කියලා කියන්නේ? සිතයි, කයයි, වචනයයි මනාව සංවර කරගන්න. ඒ තුල අන්තර්ගතයි මහා සීලස්කන්ධය. කය මුල් කරගෙන අපි සිද්ධ කරගන්න අකුසල කර්මයන් 3ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය. වචනය මුල් කරගෙන අකුසල් 4ක් කරනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. සිත මුල් කරගෙන අකුසල් 3ක් කරනවා. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මේ දේවල් වලට කියන්නේ දස අකුසල් කියලා. මෙලව උපන් පුද්ගලයා විසින් බොහෝ කුසල් රැස් කරගත යුතුයි. හැම වෙලාවෙම දස කුසල කර්මපතයන්හි නියැලිය යුතුයි. හැම මොහොතකම දස අකුසලයන්ගෙන් වැළකී යුතුයි. දස කුසල් රැස් කරගන්න පුද්ගලයා මෙලොව පරලොව මනාව දිනනවා. එයා පරලොවට මහත් වූ ධනස්කන්ධයක් හම්බ කරනවා. ඒ ධනස්කන්ධයෙන් පෝෂණය වෙනවා. ඒ මහා ධනයෙන් පෝෂණය වෙච්ච ඔහුට සසර ගමනේ අඩුපාඩු නැතුවම මේ මග කෙරවල කරන තාක්කල් ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. අඩුපාඩු සහිත වුණොත් සසර ගමනේ විශේෂයෙන් අපිට ලැබෙන ෂණ සම්පත් අඩුපාඩු නොවෙන්න ඕනේ. බුද්ධාන්තරයක උපතක් ලැබුණට වැඩක් නැහැ. කන් දෙක ඇහෙන්නේ නැතුව ගියා නම්. මේ ලෝකේ තියෙන උතුම්ම වචන පෙළහැර තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවෙන් ගලාගෙන ගියපු මේ අමා ධර්මය. බිහිරී නම් කවදාවත් බණපදයක් අහන්න වෙන්නේ නැහැ. ජීවිතේ මොන යස ඉසුරුකම් තිබුණත් ඒකක්වත් වටින්නේ නැහැ බණපදයක් ඇහෙන්නේ නැත්තම්. ඇස්පේ නැති වුණොත් චෛත්‍යයක් දැකලා හිත පහදව ගන්න. බුදුරජාණන් වහන්සේ මේ විදිහට වැඩ ඉන්න ඇති කියලා බුදුරුවක් අනුරුවක් පිළිම වහන්සේ නමක් දැකලවත් හිතේ සතුටක් උපදව ගන්න. මාර පරාජය කරන්නට යෙදුනේ මෙවන් අපූර්ව වෘක්ෂයක් යට නේද කියලා බෝධියක් දැකලා හිතේ ශ්‍රද්ධාව උපදවා ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැස නොපෙනී ගියාන. බණ පොතක් කියව ගන්න, නිවැරදිව ධර්මයේ දැනගන්න අවස්ථාව නැතුව යනවා. ඒ හින්දා අපිට දුර්ලභ භූෂණ සම්පත් වලින් S2 ලැබෙන එකත් හරි වටිනවා. තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තිබුණා නම් මේ ලෝකේ ගායනා කරනවා නම් ගායනයක් උතුම්ම ගායනය තමයි භාග්‍යතුන් වහන්සේගේ ගුණ ගායනා කරන එක. හරියට බුදුරජාණන් වහන්සේගේ ගුණ ගයන්න පුළුවන් සරසවියක් වාගේ අපි කටේකට යොදන්න තිබුණා නම් ඒ තමයි මේ කටින් පිට වෙන උතුම් සුවඳවත් වචනේ. අනික් හැමදේම තිබුණත් කටක් ඇරලා බුදු ගුණයක් ගායනා කරගන්න නොහැකි වුණොත් ඒක කරගන්න බැරි වෙච්ච පුද්ගලයාට තමයි ඒකේ වේදනාව දැනෙන්නේ. ඉතින් මේ විදිහේ ෂණ සම්පත් එකකට එකක් හරි වටිනවා. මේ සම්පත් ලැබෙන්නේ කොහොමද? සංසාරී වෙන වෙනම ඒ වෙනුවෙන් කරගත්ත කුසල කර්මයන්ගේ මහත් ශ්‍රේෂ්ඨ වූ ඵලයක් නිසා. මේ උපාදානස්කන්ධයේ මේ විදිහට තීරණය වෙනකොට අඩුපාඩු නැතුව තීරණය වෙන්න වෙන වෙනම පින් රැස් කරලා තියෙනවා. ඇස් තිබුණට වැඩක් නැහැ පේන්නේ නැත්තම්.
එතකොට මනාව පේන්ඩ ලස්සනට පිහිටන්ඩ වෙන වෙනම පින්කං බෝසතාණන් වහන්සේ කොච්චර කරලා තියෙනවාද. අභිනීල සුනෙත්ත කියන මහාපුරුෂ ලක්ෂණය ලබන්ඩ උන්වහන්සේ ඇස් දෙක සංසාරය කී පාරක් දන්දීල තියෙනවාද. ඒ වගේ මේක ලස්සනට පිහිටන්ඩ හීන් වෙලා නෑ බාගෙට වැහිල නෑ වපර වෙලා නෑ මනාව පිහිටන්ඩ කී කාලයක් කී දෙනෙක් දිහා ආදරයෙන් අනුකම්පාවෙන් දයාවෙන් බලන්ඩ ඇත්ත. නිල්ම නිල් පාට ඇස් දෙකක් හරියට නිල් මැණික් දෙකක් වගේ. ඒ වුණාට අපි අතර අපි සමහරලාට දකිනවා රතු පාට ඇස් බොර පාට ඇස් මොකක් නිසා වෙන්ඩ ඇද්ද. එදා බෝසතාණන් වහන්සේ නම් පුදුම ආදරයෙන් සෙනෙහසින් දයාවෙන් කරුණාවෙන් හතුර දිහත් බැලුවා. අපි සමහරලාට අම්ම දිහත් බලනවා බොහොම තරහින්. තරහ ගියාම ඇස් රතු වෙලා ඇස් බොර පාට වෙලා නිකන් ඉන්නකොට ඇස් දිහා බලලා ඇස් ලස්සනයි කියන හරි කැමතියි. නමුත් කේන්ති ගියපු මිනිහගේ ඇස් දිහා බලන් අපි කවුරුවත් කැමති නෑ. එහෙනම් මව්පියන්ට ගුරුවරුන්ට තුනුරුවන්ට රවලා බොහොම කේන්තියෙන් බලලා සංසාරේ අපේ ඇස් එච්චර ලස්සන නුනට එදා ඉඳලා මහා පුදුම මෛත්‍රියක් තිබිච්ච මහ බෝසතාණන් වහන්සේගේ ඇස් අන්තිමාත්මෙත් නිල් මැණික් දෙකක් වගේ බැබලි තිබුණ නිසා අභිනීල සුනෙත්ත. ඇස් සුවපත් කරගන්න බෙහෙත් දන් දුන්නා. ඇස් සුවපත් වෙන ආහාර දන් දුන්නා. ඒ නිසා අපිට වඩා හොඳට පේන ඇස් දෙකක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ඉතින් මේ ඇස් ලැබුණා කියන එක කාරණාවට වඩා තව විශේෂ ලක්ෂණ කීයක් අපිට වඩා එතන තියෙනවද? එහෙනම් ඒ ඇහැ විතරක් සුවපත් කරගෙන ඔය විදිහට එන්න අපි ඒ වෙනුවෙන් විතරක් කොච්චර පින් කරන්න ඇද්ද? ඒකයි මම කිව්වේ මේ හැම ඉන්ද්‍රියක් ගානේ වෙන වෙනම සංසාරේ අපි පින් කරලා තමයි අපි මේ තත්වයට ඇවිල්ලා තියෙන්නේ. මල්ලිකා දේවිය එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ලෝකේ සමහර කාන්තාවෝ හරිම ලස්සනයි. ඒ වුණාට හරි දුප්පත්. සමහර කාන්තාවෝ අවලස්සනයි. ඒ වුණාට හරි ධනවත්. සමහර කාන්තාවෝ ලස්සනත් නෑ ධනවතුත් නෑ. සමහර අය හරිම ලස්සනයි ඒ වගේම ධනවත්. ඇයි ස්වාමීනි මේ විදිහට වෙනසක් කියලා? කරුණු දක්වන අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ කේන්ති ගත්තේ නෑ, ඊරිසිය කළේ නෑ, වෛර කළේ නෑ, ද්වේෂයෙන් අනුක් අය දිහා බැලුවේ නෑ. ඒ නිසා හරි ලස්සනට ඉපදුනා. දන් දෙන්න බැරි වෙච්ච හින්දා නමුත් දුප්පත්. දනුත් දීලා ඒ ගුණධර්ම මත පිහිටපු අය ධනවත් වුණා, ලස්සන වුණා. සමහර අය දන් දුන්නෙත් නෑ, ඒ ගුණධර්ම තිබුණෙත් නෑ, ලස්සනත් නෑ, ධනවතුත් නෑ. සමහර අය අවලස්සන වුණත් සසර දන් දීපු නිසා බොහොම ධනවත් වෙලා. මේ කරුණු මෙහෙම භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරාම අපිට හැඟෙන්නේ අපි සංසාරේ කරගත්ත ඒ කර්මයන් මේ ජීවිතවලට කොයි විදිහට බලපාලා තියෙනවද කියලා. එහෙමනම් පින්වතුනි අදත් ඒ తত্ত্বය එහෙමම තමයි. සංසාරේ හුඟක් සිල් රැකපු නිසා අති උතුම් වූ මනුස්ස ජීවිතයක් හම්බ වුණා. නමුත් අපි දම්පැන් පූජා කරපු තරමට මනාව සකසලා පිළියෙල කරලා දන් දීපු හැටියට අපිට ලැබෙන හැටි ලැබෙන දේවල් තීරණය වෙලා තියෙනවා. සමහර කෙනෙක් බොහොම ධනවත්. හැබැයි මේ ජීවිතේ යා කරන්නේ හුඟක් අකුසල් කළත් ඔහු හරියට මේ මල් පූදිනා වාගේ දවසින් දවස ධනවත් වෙනවා. ඇයි? පෙර කරපු මහ කුසල ශක්තියින් තව විපාක දෙනවා. අද කරන අකුසල් එහෙම්ම සසරට මෝරනවා. ඒක පස්සේ දවසක අනිවාර්යෙන් ඔහු හොයාගෙන එනවා.
මේ විපාක දෙන්නේ පෙර කුසල්. කෙනෙකුට පෙර පිං තියෙනවා නම් ඒක කොච්චර වටිනවද? පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පිං ඇති බව මංගල ලක්ෂණයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. පෙර පිං තියෙනවා කියලා කියන්නේ බැංකුවක හුඟක් මුදල් තැන්පත් කරලා තියෙනවා වගේ. ඒ පිං මේ ජීවිත සුඛිත මුදිත තත්වයට පත් කරනවා. ඒකයි පෙර පිං තියෙන එක මංගල ලක්ෂණයක් වුණේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේම ධර්මය හම්බ වෙනවා. ශ්‍රද්ධාව උපදින තැන් වලට යන්න ලැබෙනවා. පිං ලැබෙන තැන් වලට වඳින්න ලැබෙනවා. නිකම්ම තැනකට ගිහිල්ලා වන්දනා කළා. අපි කියමු බුදු පිළිම වහන්සේ නමකට වන්දනා කරලා මහා කුසල රැස් කරගන්නවා. ඒ ශ්‍රද්ධාවේ හිත පිහිටවල. ඒ බුදු පිළිම වහන්සේ ඇතුලේ ධාතුන් වහන්සේ නමකුත් වඩා හිඳවලා ඉන්නවා නම් තවත් වඩා වැඩියෙන් පින් සිද්ධ වෙනවා කරුණු කාරණා දැනගෙන ශ්‍රද්ධාවෙන් වඳින තරමට. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නම් වැඩ ඉන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳ හා සමානයි. ඒ කාරණාව පින්නති බොහෝම ගරු ගාම්භීර තැනකයි තියෙන්නේ. කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේ නමකගේ ආඥා ශේෂ්ත්‍රයේ පවතින ප්‍රදේශයේ. ඒ කියන්නේ බුද්ධ රාජ්‍ය. මේ රාජ්‍ය ඇතුලේ සක්වලවල් කෝටි ලක්ෂයක් තිබුණට වෙනත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් නැතත් අබ ඇටයක් තරම් එක ධාතුන් වහන්සේ නමක් මේ කෝටි ලක්ෂයක් සක්වලේ කොහේ හරි වැඩ ඉන්නවා නම් තවත් බුදුරජාණන් වහන්සේ නමක් වඩින්නේ නැහැ කියලාම සඳහන් කරනවා. බෝසත් කෙනෙක් වඩින්නේ නැහැ. හේතුව තමයි බුද්ධ රාජ්‍ය කෝටි ලක්ෂයක් සක්වල නම් අර ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන්නේ තාමත් මේ රාජ්‍යයේ මහරජුරෝ ඉන්නවා කියන එකයි. ඒ තරම් හරි බලවත්. ඉතින් පෙර පිං තියෙන නිසා අපිට එහෙම තැන් වලට යන්න අවස්ථාවල්, දකින්න අවස්ථාවල්, වඳින්න අවස්ථාවල්, පුද පූජා පවත්වන්න අවස්ථාවල් තියෙනවා. අපේ රටේ යතින් බලහම මහ පුදුම වාග්ය සම්පන්න රටක්. නමුත් පෙර පිං නැති නිසාද කොහෙද මේ රටේ මහසෑයට වැඳගත්තේ නැති අය කොච්චර ජීවත් වෙනවද? තවම දළදා මාලිගාවට නොගිය අය කොච්චර ඉන්නවද? මාලිගාවට නොයා, මහසෑයට නොයා, තූපාරාමයට නොවැඳ, මංගල මහසෑයට සේරුවාවිල නොවැඳ, බෞද්ධ නමින් ඉපදිලා මැරිලා යන අය කොච්චර ඉන්නවද? එහෙමනම් අපි පෙර පිං තියෙන බව, මේ දේවල් වලට හරියට හේතු වෙලා තියෙන බව මනාව දැනගන්න එක බොහොම වටිනවා. එහෙනම් අපි පෙර බොහෝ පිං කරලා තියෙන බවත්, ඒ කුසලයන්ගෙන් බොහෝ පොහොසත් වෙලා හිටපු බවත්, ඒ පොහොසත් බව නිසාම මෙවන් ශ්‍රේෂ්ඨ ජීවිත ලැබුණ බවත් සත්‍යමයි. එයින් වහවහ ප්‍රයෝජන අරගෙන මේ තිදොර සංවර කරගෙන නිරන්තරයෙන් පංචකාමයට බර වෙලා අකුසලයට හැරිච්ච ජීවිත අපිට තියෙන්නේ. නමුත් ඥානවන්ත වෙන්න ඕනේ. වීර්යවන්ත වෙන්න ඕනේ. සත්පුරුෂයෝ ඇසුරු කරගෙන අකුසලයට බර වෙන හිත තමන්ට යහපතක් වෙන පැත්තට අපිටත් නමන්න පුළුවන් නම් ඒක හුඟක් වීරියෙන් කරන්න ඕනේ වැඩක්. නමුත් වීරිය කරලා නමා ගත්තොත් ඒ පුජ්‍යලයා මේ සංසාරේ හුඟක් දිනපු කෙනෙක්. අපි හැමෝගෙම අරමුණ පරාජය නෙමෙයි. අපි හැමෝගෙම බලාපොරොත්තුව දිනුම. එහෙමනම් ඒක දිනන්න අවශ්‍ය සියලුම දේවල් අපිට ලැබිලා තියෙනවා. එයින් ප්‍රයෝජන නොගන්නවා නම් ඔහු තරම් අවාසනාවන්තේ මේ ලෝකේ තව නැතුව යනවා. පෙර පිං ඇති බව කොතනත් අපි ඉස්සරහට ගෙනියනවා. එහෙනම් සුඛ සාමණේරයන් වහන්සේත් 7 අවුරුදු වයසේ මෙවන් උතුම් තැනක් ස්පර්ශ කරගත්තේ ඒ පෙර පිං නිසා. අපිත් බොහොම පෙර පිං කරලා මේ ශ්‍රේෂ්ඨ සම්බුද්ධ ශාසනයක පැවිදි බව ලැබුණා. දායකත්වය ලැබුණා. බෞද්ධ යන්න පවුලක ඉපදෙන්න ලැබුණා. අන් සියල්ලට වඩා වාසනාවක්. එයින් ප්‍රයෝජන ගන්න ලොකු කුඩා ඔබ සියලු දෙනාටම රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය
වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මයේ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු.